समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ ගිලානෝ දුපට්ඨාකෝ හෝති කතමේහි පංචහි අසප්පකාරී හෝති සප්පායේ මත්තං න ජානාති බේසජ්ජං නප්පට සේවිතා හෝති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, ලෞතුරු බුදුරජාණන් වහන්සේ නමක් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ නැවත නැවත මේ සංසාරේ ඉපදි මෙරි මෙරි යන සත්වයාට ඒ සංසාරෙන් ගැලවෙන්නට පාරක් සකස් කරලා දෙමින් මේ සංසාර චක්‍රය මෙහි වැඩි නැවත එකම සංසාරේ හිර වෙන චක්‍රය ඒ හිර වෙවි අතරමං වෙලා ඈතර වෙන්නට බැරි වෙලා ඉන්න සත්වයාට ඒකින් ඈතර වෙන ඍජු මාර්ගයක්, පිරිසිදු මාර්ගයක් හැම පැත්තෙම ක්ලීන්, හැම පැත්තෙම සුපිරිසුදුයි මාර්ගයක් දේශනා කරනවා. බුදු කෙනෙක් ලෝකෙට පහළ නොවුනොත් සත්වයාට සිදුවෙන්නේ ඒ කාලේ වගේම සංසාරය අතරමං වෙයි. ඒ බුදුරජාණන් වහන්සේ නමකගේ ලෝකෙ පහළ වීමත් එක්ක මිනිසුන්ට ලැබෙන ලොකුම ලාභය කල්යාණ මිත්‍ර සම්පත්තිය, සත්පුරුෂ සේවනය. සත්පුරුෂ සේවනය යනු තමන්ගේ හිත සකස් කරගත්තු, හිත සකස් කරන ක්‍රමවේදය දන්න, තමන්ට වඩා වෘද්ධියක් ඇති, වයසින් නෙමෙයි ගුණයෙන්, සීලයෙන්, අවබෝධයෙන් වෘද්ධියක් ඇති යතිවරු ඇසුරු කරන්නට ලැබෙනවා. ඒ යතිවරු හරහා ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ලැබෙනවා. පින්වතුනි, එවැනි මහා පින්බර කාලයක අද මේ පින්වතුන් උප්පත්තිය ලැබලා පින්වතුන් සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. මීගොඩ වැලිස හේනවත්ත පදිංචිව සිට තෙමසකට පෙර මියගිය එස්.ඒ. වීරසිංහ පෙරේරා නැත්තම් ධර්මී මහත්මයා, මේ පින්වත් මහත්මයාගේ භාර්යාව ඇතුළු දූ දරුවන් පිරිස විසින් තමන්ගේ නමින් මියගිය ඥාතියාට, තාත්තාට, සහෝදරයාට, ස්වාමියාට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරන බවට සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කිරීමට බලාපොරොත්තු වෙන කාලය මේ net FM ධර්ම දක්ෂිනාවට යොදා ගන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම සිහිපත් කරන්නට දේශනාවෙන් අනතුරුව පුණ්‍යානුමෝදනා කිරීම සිදු කරන්නම්. පිළිගන්නේ ධර්ම දේශනාවට මාතෘකා කළේ ගාතාවක්, අංගුත්තර පංචක නිපාතයේ තියෙන සූත්‍රයක්. මේ දුරුපට්ට ගිලානපට. නැත්නම් මේකට කියනවා පඨමුපට්ඨායක සූත්‍රය කියලා. අතර මේ සූත්‍රයේදී කියවෙන්නේ යම්කිසි ලෙඩෙක් භෞතිකව ඉන්න. මේක ලෙඩ දෙකකට අපිට දක්වන්න පුළුවන්. එක කායික රෝගයකට පත්වෙච්ච කෙනා, අනිත් එක කෙලස් රෝගයටනේ. කෙලස් කියන්නේ ගණ්ඩක් වගේ හුලක් වගේ රෝගයක්. ඇත්තටම රෝගයක්මයි. කෙලස් රෝගයට පත්වෙච්ච කෙනා. වෛද්‍යවරුත් කොටස් දෙකයි. මෙන්න මේ කියන කායික තත්ත්වයන් වලට බෙහෙත් කරන හෝ මෙතනදී මනෝවෛද්‍ය
ගාන්ට ගත්තත් කායික තත්ත්වයක්ම තමයි පිළිඹු කරන්නේ. මොකද ඒකත් කයේ ඇති වෙන සංකූල භාවයක්ම නේ. ඒ භෞතික ලෙඩවීම සහ කෙලෙස් වලින් ලෙඩවීම කියන්නේ දෙකක්. වෛද්‍යවරු ගත්තත් කොට්ටාස දෙකයි. එකක් මෙලොව මේ තියෙන කායික මානසික ආතති දුරු කරන එක. අනිත් එක අනුශය වශයෙන්ම තියෙන ආසය අනුශය වශයෙන් තියෙන කෙලෙස් ධර්ම දුරු කරන වෛද්‍යවරයෙක් අපිට ලෝකේ වාගන්න පුළුවන්. ඒකනේ ඒ වෛද්‍යවරු අපෙන් බනහන්නේ. ඇයි වෛද්‍යවරු අපෙන් බනහන්නේ? ඒ අර මානසික කායික සංකූලතාවයක් දුරු කරගන්න නෙමෙයි. අපිට ලෙඩක් වුණාම අපි ඒ ලෙඩේට බෙහෙත් ගන්න කායික සංකූලතාව දුරු කරගන්නේ අර වෛද්‍යවරයන්ට කතා. හැබැයි ඔවුන්ටත් ඔවුන්ගේ කෙලෙස් රෝගය ප්‍රහාණය කරගන්න ඔවුන් මොනා කරනවද? අපි ගාවට එනවනේ. මේ සූත්‍රයේදී විශේෂයෙන්ම කතා කරන්නේ භෞතික ලෙඩෙක් ගැන වුණාට. භෞතික ලෙඩෙක් ගැන වුණාට මේකේ මේ කෙලෙස් රෝගයෙන් යුක්ත කෙනාට මේ සූත්‍රය ගැලපේ. ඒ නිසා තමයි මේ සූත්‍රය මාතෘකා කළේ. මොකද මේ සත්වයා අහලා තියෙනවනේ. දැන් පිටුමුකෝ කර්ම බලය නිසා සත්‍ය එක එක උප්පත්තින් වලට යනවනේ. එහම කර්මජෝ යනවා. කර්මය ජනිත වෙනවා සත්වයා කියලා නාමස්කන්ධත් රූපස්කන්ධ එක්තරා ආකාරයක. එතකොට විශේෂයෙන්ම නාමස්කන්ධ තමයි කර්මයේ සිත්වල විපාක හැටියට ලැබෙන්නේ. අපි කරන එක කුසල චේතන අකුසල චේතන රූපාවචර අරූපාවචර චේතනා නිසා අපිට ලැබෙන්නේ නාමස්කන්ධ. නැත්නම් කවදාවත් හිතකින් රූප ලැබෙන්නේ හිත නිසා රූප උපදිනවා. හිතේ විපාකයේ හිතක්මයි. ඒකයි යථා. හිතේ විපාකයේ හිතක්මයි. හැබැයි කම්මජෝ ජාතං කම්මජ කියලා කියනවා. අර කර්මයෙන් උපදින රූපක් තියෙනවා. ඔගේ කර්මයෙන් උපදින රූප තියෙනවා. එහෙම රූප කලාප 9ක් තියෙනවා. චක්කු දසක කලාප, සෝත දසක කලාප, ගාන දසක, જીවහා දසක. ඊළඟට අපි ගත්තාම කාය දසක, ඉත්ති භාව, ඉත්ති දසක, පුරුෂ භාව දසකය, වත්තු දසකය. ඊට පස්සේ ජීවිත දසක, ජීවිත නවකය. එහෙම තියෙනවා. ජීවිත නවකය, ජීවිත නවකයයි තියෙන්නේ. සුද්ධාෂ්ටකයයි ජීවිත රූපයයි විතරයි. ප්‍රසාද රූපයක් එන්නේ නැහැ. අර වගේ නෝ ප්‍රසාද රූපයක්. එතකොට මෙන්න මේ කියන සත්වයට සසර යන්න හේතු වෙනවනේ කර්මය. කර්මය කියන්නේ පූර්ව භවවල අතීත භවවල චේතනා හේතු වෙනවා. චේතනාම්බික්කේ කම්මං වදාමි කිව්වේ ඒකයි. ඒක ජනිත වෙවි යන්නේ කර්ම බලයෙන් සත්වයා ජනිත වෙන්නේ සත්‍ය ධර්මාවබෝධය කරන්නේ. ඕක තමයි කෙටිම කතාව. දැන් කර්ම බලයෙන් සත්වයා ජනිත වෙන්නේ එක එක මේක විග්‍රහ කරන්න පුළුවන්. මේක අභිධර්මානුකූල පදනම විස්තර කරන්න පුළුවන්. කොහොමද ඒකට විපාකයක් හැදෙන්නේ? ඒතර අතීත කරපු කර්මයකට කොහොමද වර්තමානයේ රූපය දැන් අපි හිතමුකෝ මගේ විදිහට මම ගියාත්මේ කරපු කුසල කර්මයකට මම සුදු වෙනවා කියලා. උදාහරණයක්. ගියාත්ම කරපු කුසල කර්මයකට මම සුදු වෙනවා. ඒ ගියාත්ම කරපු කුසල කර්මය මේ වෙනකොට නෑනේ. ඒක අතීතේ නිරුද්ධයිනේ. ඒ චේතනාව නිරුද්ධයි. ඒතර ඒ චේතනාව මේ දැන් මාව මේ වෙලාවේ ක්‍රියාත්මක කරවලා තියෙන කවුද? කර්ම බලය. ඒතර කවුද මාව ඇදගෙන යන්නේ? ඒ පාර කරගත්තු කර්මය නිසා මේ පාර කවුද මාව ඇදගෙන යන්නේ? විශේෂයෙන්ම ඔය අභිධර්මයේ ඉගෙන ගද්දි ටිකක් ඉගෙන ගන්න පුළුවන්. ජීවිත රූප. ජීවිත රූපේ තමයි කර්මජ රූප ටික ඇදගෙන යන්නේ. සෑම කර්මජ කලාපයකම ජීවිත රූපේ අනිවාර්යයි. ජීවිතින්ද්‍රය. ඒ ජීවිතින්ද්‍රය තමයි කර්මජ රූප කලාප වල සැසු දේවල් නොනැසී පවත්වගෙන යන්න උදව් කරන්නේ. දැන් චිත්තජ ගත්තාම ඍතුජ ගත්තාම ආහාරජ ගත්තාම එහෙම ජීවිත රූපය දකින්නේ නැහැ. හේතුව මොකද? ඒ වගේ ඒවට ඒව ඇති වෙන්න බලපාපු හේතුව ආසන්න වශයෙන් පේන්න තියෙනවා බාහිරින්. පැහැදිලිද? කර්මජක පේන්න නැහැ, ඒක නිරුද්ධයි. එතකොට මේ කර්ම බලයේ සත්‍යව ගෙනියන්නේ කොහොමද? ඒකට සත්‍ය කරන කර්ම විපාක වලට දැන් අපි හිතමුකෝ කර්ම විපාක නෙමෙයි කර්ම වලට. සත්‍ය කරන කුසල කර්ම ඒ කුසල සිත ඒ වෙලාවේ ඇති වෙලා නිරුද්ධ වෙලා ගියත් දැන් කරන කුසල අකුසල කර්ම ඒ වෙලාවේ කරාම නිරුද්ධ වෙලා යනවනේ. දැන් මම මේ වෙලාවේ මధుරෙක් මරුවොත් ඒ නිරුද්ධයිනේ. ඒතර එක ශක්තියක් අපේ තුල පවතිනවා. ඒකට කියනවා කර්ම ශක්තිය. ඒක එනවා යටි. ඒක යටින් එනවා. ඒක තමයි අනාගත වශයෙන් අනුප්පන්න වූ දුක උපද්දුපද්ද දෙන්නේ සුදුසු අවකාශ ලද්දට පස්සේ.
අවකාශ ලැබුවට පස්සේ අනාගතේ උපද්දවල දෙන්නේ ඒක. මට කියන්න ඕනි. මේ ඔක්කොම වෙන්නේ සත්‍යම සසරින් නිදහස් වෙලා නැති නිසා. කියන ධර්මතාවය වටහා ගන්න නැති නිසා. අපිට පේනවා ගොඩක් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේ ගොඩක් මිනිස්සු දැනුමට තමයි කාරණා හොයන්නේ. දැනුමට. අවබෝධයට නෙමෙයි. පිටුනේ අවබෝධය එක. අවබෝධයේ යටයි දැනුම තියෙන්නේ. දැනුම එක ඒකට යට අවබෝධය නෙමෙයි. එහෙම වුණාම වෙන්නේ මොකද මේ වර්තමාන කාලේ විශේෂයෙන්ම ඉන්නවා උපාසක උපාසිකාව ටිකක් බිහි වෙලා අපිට පිටුනේ අයි ඔය දන්නවනේ කියන්න ඕනේ කියන්න එපා. නිකන් මේ රූප 28 කටපාඩම් කරලා චෛතසික 52 කටපාඩම් කළා මුළු බුද්ධ ශාසනයම කටපාඩම් කියලා හිතන්නේ. බුද්ධ ශාසනය යන රූප 28 චෛතසික 52ක් නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ වෙනම කතාවක්. ඒක දර්ශනයක් තියෙන අවබෝධ කරගත යුතු. දැන් උදාහරණයක් අපි ගත්තාම අටවිසි රූපය. අටවිසි රූපයේ තියෙන නිෂ්පන්න රූප ගන්න. මම නිකන් කාරණාවක් කියන්නේ නිෂ්පන්න රූප ගත්තාම ඔතන නිෂ්පන්න රූප 18ක් තියෙනවා. නිෂ්පන්න රූප 10ක් තියෙනවා. අනිෂ්පන්න රූපය කියන්නේ පරමාර්ථ නෙමෙයි ඒකාන්ත වශයෙන් ගත්තාම පරමාර්ථයට ඈඳිලා තියෙන දේවල්. පරමාර්ථයත් එක්ක සම්බන්ධ දේවල්. හරිද? පරිච්ඡේද රූපය කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති, ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා, උපචේ, සම්තිති, ජරතා, අනිච්චතා. මේ දස රූපය ඒකාන්ත පරමාර්ථ නෙමෙයි හේතුන්ගෙන් ඇද පරිච්ඡේද රූපය ගන්න. පරිච්ඡේද රූපය කර්මයෙන් ජනිත වෙන රූප කොටට දැම්මට ඇත්තටම පරිච්ඡේද රූපය කියන්නේ මේ හිස් අවකාශයටමයි. ඒක අර කර්මජ රූප ඇති වෙන රූප ටික එකතු වෙලා පේන්න ගත්තට පස්සේ ඒක ඇතුලේ පේන නිසා ඒක අපේ රූප කොටට දාලා තියෙනවා. හැබැයි සත්‍ය වශයෙන්ම එහෙම කතාවක් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන්නේ ඒ නිසා පරිච්ඡේද රූප ඉගෙන ගැනීම නෙමෙයි. ඒ වගේ වෙන කෘත්‍ය ඉගෙන ගැනීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත්‍රය තේරුම් ගන්න සම්මස්සනය කරන්න විපස්සනාවට අහු වෙන ධර්මතා ගෝචර කරගන්න අවශ්‍ය ධර්ම කරුණු. විපස්සනා වඩන කෙනෙක්ට අවශ්‍ය නැහැ චිත්තජ රූප කලාපය කීයක් තියෙනවද කියන්නේ. විපස්සනා වඩන කෙනෙකුට අවශ්‍ය නැහැ චිත්ත සංතති කීයක් තියෙනවද කියන්නේ. විපස්සනා වඩන කෙනෙක්ට අවශ්‍ය නැහැ රූප මොනවද කියන එක. විපස්සනා වඩන කෙනා දැනගන්න ඕනේ. කම්මජව, චිත්තජව, ඍතුජව, ආහාරජව පහළ වෙන රූප ටිකක් තියෙනවා. උපමා වශයෙන් ටිකක් විපස්සනාවට ගන්න. ඒක කාට හරි කියලා දෙද්දි නම් අන්න ඒ ධර්මතාවයන් වටිනවා. මට මේක කියන්න ඕනේ මේ වර්තමානයේ වෙහි වෙලා ඉන්න ඇතැමු දුෂ්ප්‍රඥකම නිසාම තමන්ගේ තියෙන වෙන සංඥා එකතු කර ගැනීමේ බහුලත්වයේ මත ධර්ම කරුණු විතරක් ඉගෙන ගන්න යනවා. අවබෝධය ගැන හිතන්නේ නැතුව. මේක වැරදි. ඊට පස්සේ වුන් හිතන්නේ අපි මේ කියන බණ ටික දැනුමින් කියනවා කියලා. ඇයි මේ මොකද දැන් දැනුමින් කියනවා කියන්නේ? ඒගොල්ලන්ට හිතන්නේ ඒගොල්ලන්ගේ මට්ටමින්නේ. ඒගොල්ලන්ට හිතන්නේ ඒගොල්ලන්ගේ මට්ටමින්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇතුලේ තියෙන පිංගුතුනේ මේ ධර්මය ඉගෙන ගන්න. කොයි ආකාරයෙන් මේක ඉගෙන ගත යුතුද? අපි ගමුකෝ සාමාන්‍ය ලෙඩෙක්. සාමාන්‍ය ලෙඩෙක් කියන එකට ගියාට පස්සේ සාමාන්‍ය ලෙඩෙක්ට උපස්ථාන කරන්න අමාරුයි. උපස්ථානයට අමාරු ලෙඩු ඉන්නවා. මෙන්න මේ කියන අගුණ ගුණ නෙමෙයිනේ. අගුණ ලෙඩාගාව තියෙනවා නම් ඒ ලෙඩාට බෙහෙත් කරන්න බෑ කියනවා. ඒක තමයි අසප්පායකාරී හොති. Tamanට සප්පාය දේවල් දන්නේ නැහැ. එහෙම ලෙඩු නැද්ද? හිතන්න කාටට සීනි තියෙනවා. සීනි තියෙනකොට එයාට සීනි කන්න එපා කියනවනේ ડોක්ටර්. හැබැයි සමහර මන් දැකලා තියෙනවා මේ සීනි තියන අය ඉන්න හොරාට හරි සීනි ටිකක් කනවා උපස්ථානය කරන කෙනා පේන්නේ නැති වෙනකන් ඉන්න. අසප්පායකාරී. හොඳ කරන්න බෑ. ඒවා එකක් අඥානකම්. එකක් තමන්ගාව තියෙන මුරණ්ඩුකම්. එකක් සිහි කල්පනාව නැති. සිහි කල්පනාව නේ. තමන් කවුද කියන එක. ඊළඟට අපි ගත්තාම දැන් සමහරුන්ට සමහර රැයට පාඩම් කරලා ටිකක් රැය වෙනකන් නැකිලා හිටියාම කාලයකට ප්‍රෙෂර් ලෝ වෙන්න පුළුවන්. එම් වෙන්න පුළුවන්. හાર્ට් රේට් එක අඩු වෙන්න පුළුවන්. සුගර් අඩු වෙන්න පුළුවන්. මේ වගේ අය මොකද කරන්න ඕනේ? සුගර් අඩු වෙනකොට සීනි ටිකක් ගන්න. සීනි ටිකක් වැඩිපුර පුළුවන් තරම් මොන හරි සීනි ටිකක් අඩු වෙන්න නොදී තමන්ගේ මට්ටම පාලනය කරගන්න බෑ. අන්න ඒකට කියනවා සප්පායකාරී. අසප්පායකාරී නෑ. මහන්සි වෙච්ච කෙනෙක්ට තමන්ට මොනවාද තමන්ට අපි ගෑස්ට්‍රික් වගේ රෝගයක්.
රෑ වෙනකන් නැකිලා ඉන්න හොඳ නෑ රැට කන්නෙත් නැහැ. ඒවා තව කෙනෙක් කියනකන් ඉන්න හොඳ නෑ. තමන්ම තේරුම් ගන්න නැත්තම් සිහිය නෑ. අඥානයි, දුෂ්ප්‍රඥයි. ඒ වගේ සුළු දෙයක්වත් තේරුම් ගන්න බැරුව මම මේ කතා කරන්න ඉන්න ධර්මතාවයන් ප්‍රහාණය කිරීමට යන්න බෑ මිනිස්සුන්ට. අර සුළු දේ තමන්ගේ කායික අවශ්‍යතාවය තේරුම් ගන්න බැරුව මානසිකව සිද්ධ වෙන නොපෙනෙන ධර්මතාවයක් කොහොමද තේරුම් ගන්නේ? පරිඥාවට ගෝචර වෙන, භාවනාවට ගෝචර වෙන, ප්‍රහාණයට ගෝචර වෙන, සාක්ෂාත් කරන්නට ගෝචර. සමහරුන්ට මම ගොඩක් දෙයක් කරන යෝගාවචරය අතර මේ දනිස් රිදෙන එක. ඔවුන්ට අපි කියනවා සමහරක් වෙලාවට පොඩි ස්ටූල් එකක් පාවිච්චි කරන්න. ඒත් මොකද වෙන්නේ? උන් අර ස්ටූල් එකෙන් තොරව ගිහිල්ලා එරමිනිය ගොතා ගන්න යනවා. හැමදේම දනිස්සම. කාට්ලේජ් ගෙවිලා ඊට පස්සේ ඉන්න බෑ කියනවා. නිකන්වත් ඉන්න බෑ අන්තිමට. අමාරු වෙනවා. අසප්පායකාරී. Tamanට සුදුසු දේ දන්නේ නැහැ. සමහරුන්ගේ කොඳු රිදෙනවා. මේ කියන්නේ. එතකොට Taman දැනගන්න ඕනේ භාවනා කරද්දි කොන්ද කෙලින් තියාගන්න. වෙනත් පාඩමක් කරනකොට වෙනත් ඉඳගෙන ඉන්න ඉරියව්වකදී කමයි කොන්ද ඇද නොවි තියාගන්න, කොන්ද සුදුසු ඉරියව්වක තියාගන්න දක්ෂ වෙන්න ඕනේ. ලෙඩටත් එහෙම එකක් තියෙනවා. ඒකට කියනවා සප්පායකාරී. එහෙම නැති ලෙඩා සප්පායකාරී. උපස්ථාන කරන්න අමාරුයි. ඒ ලෙඩාට බෑ උපස්ථාන කරන්න. ඒකයි. ඊළඟට අපි හිතමු කෙනෙක් දැන් ඔන්න අපි තුන කනක සැත්කමක් කරනවා. හිතන්නකෝ එතන මගේ පෞගේ කාලේ කනක සැත්කමක් කරා. එතකොට මම දැනගන්න දෙපැයි වෛද්‍යවරයා මට කිව්වනම් මාස 3ක් වතුරෙන් යවා ගන්න නැතුව ඉන්න කියලා. මම පරිස්සම් වෙන්න ඕනේ නේ. මොනාදි ගාලා පුළුන් කෑල්ලක් හරි තියාගෙන තමයි පෙන් පහසු වෙන්නේ අදට. කනට වතුර යා නොදී. ඒ තමයි තමන්ගේ අවශ්‍යතාවයක් තියෙන රෝගයක් තියෙනවනේ තමන් එක පරිස්සම් වෙන්න. මම කියන්නේ නෑ 100%ක්ම අපි දැන් තුවාලයක් හැදුනා මේක දරුවා වගේ පරිස්සම් කරගෙන ඉන්නවා කියන. අවශ්‍යතාවය තියෙන්න ඕනේ. තමන්ට තියෙන්න බෑ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය කරගන්න නැතුව පස්සේ කංකිදිරි ගාවට වැඩක් නෑ. පස්සේ කංකිදිරි ගන්න හොඳ නෑ. අර කර දෙනවා මෙහෙ රිදෙනවා මෙහෙමයි අරකයි මේකයි කිය. අවශ්‍යතාවය කරගන්න. තව ගන්න ලෙඩ්ඩු. ඒවා කියන්නේ නැත් කලාතුරකින්. සමහරවිට ඔය ගෑස් වගේ ගතියක් තියෙනවා. ඒගොල්ලෝ දැනගන්න ඕනේ අසප්පායකාරී නොවී ඉන්නනේ. තෙල් ಜಾති කන්න හොඳනේ. මම කියනවා. දවිල්ල ಜಾති කන්න හොඳනේ. පිටි ಜಾති කන්න හොඳ නෑ උදේ පාන්දර. ආහාර වලට එක වෙලාවක් තියාගෙන වෙලාව සුදුසු. අය ඔකට කියනවනේ මේ විද්‍යාත්මකව අපි තුල පවත්වා ගත යුතු ඔරලෝසුවක් තියෙනවා. අන්න ඒක පවත්ව ගන්න ඕනේ නේ. එහෙම කියනවා වෛද්‍ය විද්‍යාව. ඉතින් එහෙම නැති වුණාම ලෙඩ දුක් හැදෙන්න පුළුවන්. ඊළඟ වතුර බලන්න වතුර මිනිස්සුන්ගේ ඇඟට වතුර ඕනේ හැමතිස්සෙම. ගොඩක් ඕනේ. නැති වුණාම එකෙන් එන ඉෆෙක්ට් එක පොඩි නෑ. පොඩාක් ලෙඩ රෝග එන්න පුළුවන්. පස්සේ කාලෙකදී RSS වගේවත් එන්න පුළුවන්. එක එකව බඩේ ගල් කියයි මුත්‍රාශ්‍රය ගල් කියයි එක එකව එන්න පුළුවන්. ඒ නිසා තිබහට නෙමෙයි. මම අපි පොඩි සයින්හන්සලට උනත් නිතරම කියන්නේ මේ තිබහට නෙමෙයි වතුර බොන්න. මතක් වුණාම බොන්න. ලීටර් 3ක් 4ක් බොන්න ඕනි දවසට. එහෙම නුනොත් අනාගතේ දුක් විඳින්න වෙන වතුර බොන්න. අන්න ඒක තමයි කියන්නේ ලෙඩෙක් වුණාම සප්පායකාරී වෙන්න. දැන් මම මේ වෛද්‍ය උපදෙස් දෙනවා නෙමෙයි. මට මේ කියන්න ඕනුනේ. හරි කෙලස් ගැන කියන්න තියෙන එක වචනේ මේ පැත්තෙන් කියලා අරකට දැම්මම ලේසි. කමක් නැහැ මේ ටිකත් ඔලුවට ගන්නකො වටිනවනේ. මේ ටිකත් වටිනවා මිනිස්සු. මොකද කායික නිරෝගීභාවයේ තියෙන්නේ ප්‍රාරෝග්‍ය පරමාලාභස් එහෙම කියවනේ. ආරෝග්‍ය පරම කායික නිරෝගීභාවයේ යමක් හරි යම් තරමකට හරි තියෙන්න ඕනේ ප්‍රතිපදාව පූර්ණණය කරන්න. ඒකයි කිය තමන්ට ලෙඩක් දුවක් හැදුනා මුලින්ම කරන්න ඕනේ මේ ලෙඩේ දුකේ හොඳ කරගන්න පුළුවන් නම් හොඳ කරගන්න. ඒකට උත්සාහ කරන්න. අනිවාර්යයෙන්. බැරිම නම් සසරෙන් සසරට එන එකක් වගේ න ะ ඒක අතාරින්න කිව්වා. ආත්මයට ගරහලා අතාරින්න කිව්වා. එහෙම තමයි කිව්වේ. ඔන්න ඔය වගේ අසප්පායකාරී ලෙඩුන්ට බෙහෙත් කරන්න බෑ. භාවනාවට එන්න. භාවනාවත් එහෙම. යෝගාවචරයේ ඉන්න අසප්පායකාරී. යම් භාවනාවක් කරන්න එපා කියලා යෝගාවචරයට කර්මස්ථානීය ලබා දෙන කර්මස්ථානාචාර්යවරයෙක් වුණෙන් එක හිතින් භාවනාව අතරින්න පුළුවන් වෙන්න ඕනේ. එක හිතින්. මොකද උන්වහන්සේලා ඒක කියන්නේ එක හේතුවක් මත.
හේතුවක් මත. සමහරකට උන්වහන්සේලා ඒකට හේතුව සඳහන් කරන්නේ නැති වෙන්න පුළුවන්. ඵලය දැකලා අවශ්‍ය කාරණා විතරක් කියන්න පුළුවන්. මොකද රීසන්ස් කියන ඒවා කියන්න ඕනේ නැහැ නේ කර්මස්ථානාචාර්යවරේ. අදාළ ඵලයට ගෙනියන්න විතරයි ඕනේ. කවුරු හරි ඉතින් රික්වෙස්ට් එකක් කරොත්, ඉල්ලීමක් කළොත් ස්වාමීනි මොකද්ද හේතුව කියලා. එතකොට පැහැදිලි කරලා දෙන්නත් ඕනනම් පුළුවන්. සාදෙන් යෝගාවචරෝ ඉන්න එපා කිව්වට පස්සේ අහන්නේ හොරාට භාවනා කරනවා. කරලා අන්තිමට එහෙත් නැහැ මෙහෙත් නැහැ ව්‍යාකූලයි. මොකද වෙන්නේ? ඒ ලෙඩාට බේත් කරන්න අමාරුයි. අමාරුයි කර්මස්ථානයක් දීලා ගොඩ ගන්න. ඊළඟට ඉන්ද්‍රිය සංවරය කියන එක. අපි කියනවා ඉන්ද්‍රිය සංවරය තියාගන්න. ඒ ඉන්ද්‍රිය සංවරය තියාගන්න කියලා කිව්වට පස්සේ ඉන්ද්‍රිය සංවරය කියන එක හේතු වෙනවනේ ගොඩක් දේවල් වලට. Tamanට නොලැබුණා වූ නිමිත්ත ලැබෙන්න හේතු වෙනවා. සමාධිය වඩනවා නම්. ලැබුවා වූ නිමිත්ත පවතින්න උදව් වෙන උපකාර වෙනවා. ලැබුවා වූ නිමිත්ත පවත්ව ගන්න. ඒ නිමිත්ත වැඩි දියුණු කරගන්න උපකාරයි. උපචාර සමාධියට උපකාරයි. අර්පණා සමාධියට උපකාරයි. විපස්සනා විදි මග භාවනාව කැඩෙන්නේ නැතුව අතුරක් නැතුව භාවනාව වෙන්න ඒ ධර්මතාව උපකාරයි. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ සප්පායකාරී මොනවද සප්පායකාරී මොනවද. ඒක තමන්ගේ කෑම බීම ගැන යෝගාවචරය දැනගන්න ඕනේ. මේවා කෑවහම නිදිමත එනවනේ. මේවා කෑවහම බඩ පුරව දාලා වගේ ඉන්න වෙනවනේ. මේවා කෑවහම ඇලර්ජික් වෙනවනේ. අන්නේ අසප්පාය දේවල් අතාරින්න. ඊට පස්සේ අසප්පාය හැසිරීම අතාරින්න ඕනේ. අසප්පාය කතාව. අසප්පාය කතාව. ඊට පස්සේ අසප්පාය ගම්මානේ අතාරින්න ඕනේ. සමහර අසප්පාය ගම්මාන තියෙනවා. ඒ අසප්පාය ගම්මාන අතාරින්න ඕනේ. අසප්පාය සෙනසුන අතාරින්න ඕනේ. සප්පාය නැති සෙනසුන අතාරින්න ඕනේ. මෙන්න මේ වගේ තමන්ට සුදුසු මොනවද නුසුදුසු මොනවද කියලා දැනගෙන ඒ නුසුදුසු දේවල් නොකරින්න යෝගාවචරය. ඇත්තටම කර්මස්ථානාචාර්යවරයෙක්ගේ උපදෙස් යටතේ ඒ උපදෙස් පිළි නොපදින යෝගාවචරයෝ කවදාවත් වෘද්ධියකටපත් වෙන්නේ නැත. කොච්චර වැඩුවත් තමන්ගේ කර්මස්ථානාචාර්යවරයා දෙන උපදේශය පිළිපදින්නේ නැත්නම් වෘද්ධියක් නැත. කර්මස්ථානාචාර්යවරයෙක් කියලා කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ මේ කර්මස්ථානාචාර්යවරයා කියන්නේ මේ උපාධියක් නෙමෙයි. ඒකත් කියන්න එපා. මේක කොහොමවත් ලැබෙන අරහෙන් මෙහෙන් ලැබෙන උපාධිය දැන් නම් ඒ වගේ උපාධිත් තියෙනවා. ඒක මම දැක්ක මේ ලංකාවේ රාජ්‍ය නෝන සංවිධානත් උපාධිය දෙනවා කර්මස්ථානාචාර්ය කියලා. මම මේ කියන්නේ අපිට කර්මස්ථානාචාර්ය යම් කිසි කෙනෙක් Tamanට භාවනාවක් කියලා දෙනවා. ඒ භාවනාව බුද්ධ භාෂිතයට අනුරූපයි. කර්මස්ථානීය දෙන ආචාර්යවරයා කර්මස්ථානාචාර්ය. පැහැදිලිද මම කියන්නේ? ඒ එන්නේ කර්මස්ථාන පිළිබඳව ගුරුවරුකම් ලබා දෙන උතුමෙක්ගේ ගුරුවරුකම් වලට පිටින් යන්න ගියොත් අසනීප හොඳ කරගන්න බැරි තමන්ගේ තරම දන්නේ නැති ලෙඩා වගේ ඒ යෝගාවචර තමන්ගේ තරම දන්නේ නැතුව සසරේ අතරමං වීමකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි පළවෙනි එක. ඊළඟට සප්පාය දේවල් වල පමණ දන්නේ නැහැ. අන්න ඒක දෙවෙනි කාරණා. ඒ ලෙඩාට බේත් කරන්න බැරි ඒකයි. දැන් අපි හිතමු සීනි නැති කෙනෙක්ට සීනි වළඳන්න කියලා. චුට්ටක් සීනි. දැන් මෙයා මේකේ පමණ දැනගන්න නැතුව ඕනවට වඩා හැන්දි ගණන් බාල්දි ගණන් වැළඳුවොත් මොකද වෙන්නේ? ඊට පස්සේ මුලින්ම සීනි නෑ දැන් සීනි හැදෙනවා. ඒකේ පමණ දැනගන්න. පමණ ප්‍රමාණී දැනගන්න. අපි හිතමු අසනීපයකට වේදනානාශක දෙකක් බොනවා. පමණ දැනගන්න එපා. දැන් වේදනානාශක දෙකක් බීලා මදි වගේ ඉතල කාඩ් එකක් බිව්වොත් මොකද වෙන්නේ? නේ ඊට පස්සේ අවුරුදු ගානකට උණ හැදෙන්නේ. උණ හැදෙන්නේ ජීවිතුන් අතර ඉන්න බෑ. සප්පාය දේවල් වල ප්‍රමාණීය දැනගන්න. ඒක තමයි අංක 2. මේකත් යෝගාවචරයේට ඊටාම බලපාන කරුණක්. ලෙඩාටත් එහෙමයි. එක ඉන්ජෙක්ෂන් එකක් ගහන්න තියෙනවා කියලා ඒකෙන් 3-4ක් ගහ ගන්න හොඳ නැහැ. ප්‍රමාණීය දැනගන්න. අර ඔය දැන් තියෙන සමහර පැණි එහෙම කැස්සට ඉම්බිරිස්සාවට බොන්න. ඒකේ බොන්න තියෙන මූඩිය ප්‍රමාණීය දැනගන්න නැතුව බෝතලෙම බිව්වොත් මොකද වෙන්නේ? මත් වෙනවා. ඒ නිසා ඉස්සර කැස්සට ආපු සමහර පැණීම දැන් නැහැ. ඇයි? මිනිස්සු ප්‍රමාණීය දන්නේ නැහැ. හරිද? යෝගාවචරයත් එහෙමයි. යෝගාවචරයට දෙන උපදෙස් වල
ඒ ප්‍රමාණය දැන ගැනීම කරන්න යෝගාවචරය. උදාහරණයක් දූතාංග 13ක් තියෙනවා. උපමාවක් කියන්න. දූතාංග 13ක් තියෙනවනේ. පාංශුකූලිකංගය, පත්තපිණ්ඩිකංගය, තෙචීවරිකංගය, ඒකාසනිකංගය, සෝසානිකංගය, අබ්බෝකාසිකංගය, රුක්කමූලිකංගය, මොම තියෙනනේ සජ්ජිකංගය, කළුපච්චාබත්තිකංගය, යථාසන්තතිකංගය, ආරඤ්ඤිකංගය ඔහොම තියෙනවා. දැන් මේවා අපි කියලා දෙනවා බුද්ධ ශාසනයේනේ. 13ම කියලා දෙනවා. යෝගාවචරය දැනගන්න ඕනි තමන්ගේ තරම. ඒ කියන්නේ දැන් මම ඔබට උදාහරණ දෙකක් කියන්න. භික්ෂුවකට වළඳන්න පුළුවන් ඉර අවරට හැරෙනකන් විතරයි. විකාලෙන් පස්සේ වළඳන්න බෑ. වළඳන්න පටන් ගන්න පුළුවනුත් අරුණ උදා වුණාට පස්සේ විතරයි. අරුණ කියලා කියන්නේ උදේ පාන්දර අහසේ උදා වෙනවා. සූර්ය නැගෙන්න කලින් රතු පාට ආලෝකයක් රත් පැහැති. ඒ ආලෝකය ලෝකෙට එළිය දෙනවා. සූර්ය පායන බවට නිමිත්ත තමයි ආලෝකය. සූර්ය පායන කලින් අර එන්න රතු පාට එළිය. හඳ එළියෙන් නැතුව යම්කිසි කෙනෙක් තමන්ගේ අල්ලේ රේඛා ටික බලනකොට ඒ සූර්ය ආලෝකයට අල්ලේ රේඛා පේනවනේ. නැත්නම් කොස්කොලේ නැට්ට පේන වෙලාවට කියලා අහලා තියෙනවා. කටින ජීවරය බාර දෙන්න ඕනේ කොස්කොලේ නැට්ට පේන වෙලාව. ඒ කොස්කොලේ නැට්ට පේන්නේ අරුණෝදී උදා වුණාට පස්සේ තමයි. කළුවරේ පේන්නේ නැහැ පින්වතුනි. මම බලලම තියෙනවා කොස්කොලේ අතේ රේඛාවෙම පේන්නේ. ඒ අරුණින් පස්සේ විකාලේ වෙනකම්ම වළඳන්න පුළුවන්. යම්කිසි කෙනෙක් තමන්ට ওই කෑම රුචියක් තියෙනවනේ. කෑම මහා ලොකු පෙරේතකමක් වගේ තියෙනවනේ. නිකන් කණ්ඩම හොය ඉන්නවනම් හැබැයි යාට දැනෙනවනම් නෑ මට එක වේලක් වැළඳුවත් ඇති. මේ දෙපාරක් මං කෑම හොයන්නේ තියෙන පෙරේතකමට මිසක් අවශ්‍යතාවයකට නෙමෙයි කියලා තේරුම් ගන්න කෙනෙක්ට පුළුවන් අර කෙලෙස් ධර්මයේ තවන්න. දූතස් අංගානි දුතංගානි කියන. කෙලෙස් තවන්නාගේ අංගයක් දූතං. මොකද්ද? සමාදන් වුණා ඒකාසනිකංගං සමාදියාමි නානාසන ආසනම් පටික්කිප්පාමි ඒකාසනිකංගං සමාදියාමි. ඒකාසනිකංගේ සමාදන් වුණා. සමාදන් වෙලා දවසට එක වේලක් වළඳනවා. එක වේල. අනිත් වේල වළඳන්නේ නැත්තේ ඌමනා නැති නිසා. බඩ එකක් මට ඇති. මේ අනිත් එක මං හොයන්නේ මගේ පෙරේතකමක් නිසා කියලා හිතන කෙනාට තමයි ඒකාසනිකංගේ දුන්නේ. එහෙම නැතුව මේ මස් කලඳක් ඇඟේ නැතිව අට්ටේක සංඥා වගේ ඉඳලා එක වේලවත් හරියට කාරණ ප්‍රියක් නැතුව නමුත් ඇඟට හයියක් නැතුව කෙනෙක් ඉන්නවනේ. එයාට එක වේලක්වත් කන්න ප්‍රියකුත් නැහැ. නමුත් ශාරීරිකවත් එයා දුර්වලයි. එයාට රැයට ගෑස්ටික් එනවනේ. බඩගිනි ඇවිල්ලා පපුව දන්න ගන්නවනේ. කලන්තේ වගේ එනවනේ. මොකද කරන්න ඕනේ? බුද්ධ ශාසනය දුෂ්ටි නෙමෙයි. මතක තියාගන්න. බුද්ධ ශාසනය වෘත නැහැ. මේක ජෛන දහමක් නෙමෙයි. අවබෝධය කෙලවර වෙච්ච දහමක්. ඒ නිසා එවැනි අය පිටුතුනි මම මගේ මේ ටෝන් එක ටිකක් දේශනාවට අනුකූලව යනවා ඇති. නමුත් මේ කියන්නේ කරුණාවෙන්. මේක කිව යුතුයිනේ. මේක කිව යුතුයි. බුද්ධ දේශනාවට අනුරූපීව මම මෙයාන දැන් ධම්මවිජය ස්වාමීන් වහන්සේ මෙයාන මොකද්ද මට නිකන් කන්නේ තුනම කලන්තෙත් වගේ එනවනේ. කන්නේත් ප්‍රියකින් නෙවෙයි. මම ඒකාසනිකංගේ සමාදන් වෙන්න ඕනේ. ඒක තියෙන්නේ තමන්ගේ තෘෂ්ණාව ආහාර තෘෂ්ණාව මඩින්. ඊට පස්සේ අනිතක ඉස්සර දෙපාරක් පින්ඩපාත යනකොට වෙලාව අපරාධයි. වෙලාව අපරාධයි. හැමදාම දානිය ආවේ නෑනේ. ඒතර ඒ වගේ භික්ෂුව දෙපාරක් පින්ඩපාත යනකොට පැය ගානක් අපරාධ නිසා ඒ වීරියටත් ඒකාසනිකංගේ සමාදන්. දැන් පින්වතුනි තමන්ගේ අතට දානශාලාවට දාන කෙනවනේ. මං හිතන්නේ මේක මහා කරුණික ශාසනයක් නේ. මම නම් පුද්ගලිකව උපදෙස් දෙන්නේ පුතා. එක වේලක් කාලා හවස පැය 7-8ක් බඩගින්නේ හෙට මෙහෙට කැරක් භාවනාවක් කරගන්න නැතුව ඉන්නවට වඩා දවල්ටත් වළඳලා හවසට පුළුවන් නම් මානසිකාරය කරයි. හරිද නැද්ද? ඒකාසනිකංගේ සමාදන් වෙන සමහර දූතාංග චෝරයෙක් වෙන්න පුළුවන්. සමාදන් නොවි පන්සල්වල විහාරස්ථානවල කොළඹට වෙලා ඉන්න පුළුවන් ගුණවන්ත ආමුදුරෝ ඉන්නවා. ඔය පරණ ස්වාමීන් වහන්සේලා අපි ඇසුරු කරලා බලනකොට විශේෂයෙන්ම විහාරස්ථානවල උන්වහන්සේලා ගාව තියෙන ගුණේ මේ ආරණ්‍ය සේනාසන අරෝමේව කතන්දර කතා කරන්න එපා. ශාසනය මහ පුදුමයි. ඒ පන්සල්වල ඉන්න ස්වාමීන් වහන්සේලා ගාව තියෙන බෝසත් ගුණ අපිට ලං වෙන්නවත් බෑ පින්වතුනි. සත්‍ය කතාවක් මේ කියන්නේ. නලවන්න නෙමෙයි කාවත්. උන්වහන්සේලා ගාව තියෙන අතුලාන්ත බෝසත් ගුණයක් මේ පුංචි ස්වාමීන් වහන්සේලාට ආරණ්‍යයේ අද මේකයි කියලා කුහකකම් වලින් පිරලා ඉන්න ඇතමුන් අතර
උන්වහන්සේලා ගාව තියෙන මේ බෝධිසත්ව ගුණ උන්වහන්සේලා රැයට කනව ඇති සමහරක් විට. සමහරක් කර ටීවී එකක් බලනවා ඇති ගුණය කියන එක තියෙන. ඒ ගුණය නිසා කවදා හරි නිවන් දකින්න. ගුණය කියන මහ පුදුම ගුණයක් තියෙන පින්වතුනි. අපිට කතා කරන සේනාසන වල ස්වාමීන් වහන්සේලා, ආරණ්‍ය වල ස්වාමීන් වහන්සේලා සමහර අපි මේක කම්පයක් කරලා බැලුවම සමහරක් කර යෝගාවචරයයි කියලා ඉන්න මහා අධික මාන්නෙන් කතා කරන්නේ අරකයි මේකයි මෙහෙමයි අපි මෙච්චර ධර්මයේ දන්නවා. අර ස්වාමීන් වහන්සේලා ඇමරිකාවේ සංඝ නායකලා, එංගලන්තේ සංඝ නායක, ලන්ඩන් සංඝ නායක. අනේ මගේ ආයතුන් හරිම සතුටුයි මගේ ස්වාමීන් වහන්සේ හරිම සතුටුයි. මොනවද අපෙන් වෙන්න ඕනේ? එහෙම අහන්නේ. මොකද? ගුණේ. පැහැදිලි නැත්නම් මං වගේ මේ පුංචි ස්වාමීන් වහන්සේ නමකට අර ලන්ඩන් වල ඉන්න මහා නායක ස්වාමීන් වහන්සේ මේ අපේ උපන්දිනයක් තිබ්බත් උන්වහන්සේලා අපි නෑ. උන්වහන්සේලා බුද්ධ පූජා තියලා පූජා කරලා අපිට පුණ්‍යානුමෝදනා කරලා වීඩියෝ එකක් දෙවන. දන්නෙත් නෑ දැකලත් සත්‍ය කතාව මේක. ඒ මොකද? ඒ විහාරස්ථාන වල ස්වාමීන් වහන්සේලා ගාව තියෙනවා බෝධිසත්ව ගුණ සසරෙන් ගෙන ආපු බ්‍රහ්ම ලෝක වලින් බහැපු උතුමු. පුංචි කාලවල වල මහාන වෙලා මේ ශාසනය රකින්න ආපු උතුමු. උන්වහන්සේලාට තියෙන ධර්මඥානියත් පොඩි නෑ. උන්වහන්සේලාත් එක්ක කතා කරලා බලන්න. ඔයගොල්ලෝ හිතන්න බෑ උන්වහන්සේලාට ධර්මඥානිය නෑ කියලා. පංච පාදානස්කන්ධ චතුරාර්ය සත්‍ය ගැන උන්වහන්සේලා කතා නොකරේ ඒ සමාජයට ඒව කතා කරන්න පුළුවන් වාතාවරණයක් තිබෙන්නේ නැති නිසා. උන්වහන්සේලා ජාතක කතා ධම්මපදෙන් දාපු පදනම උඩ තමයි ධම්මවිජය ස්වාමීන් වහන්සේලා බණ කිව්වේ. අපි මේවා කියන්න ඕනේ. උන්වහන්සේලා එදා ජාතක කතාව ධම්මපදේ කියන්නේ තු අභිධර්මයේ කිව්වනම් අද අපිට මෙහෙම දායකයෙ පිටසක් නැහැ. උන්වහන්සේලා එදා ඒ ටික සමාජගත කරා බලන්න උන්වහන්සේලාට ධම්මපදයේ ගාථා ටික පාඩම්. පිරිත් පොත පාඩම්. උන්වහන්සේලාට පාඩම්. සංස්කෘත ශ්ලෝක පාඩම්. සංස්කෘත පොත්පත් කියවලා තියෙනවා. පාලි දන්නවා. පරණ උතුම් සියලු දෙනා පිරිවෙන් වල ඉගෙනගෙන තියෙනවා. දැන් සමහරක් සේනාසන වාසී ස්වාමීන් වහන්සේලා ගත්තත් පාලි දන්නේ නැහැ. සූත්‍ර දන්නේ නැහැ, ධම්මපදේ දන්නේ නැහැ, අභිධර්මයේ දන්නේ නැහැ. ඒ වුණාට හිතන් ඉන්නේ දන්නවා. මම මේ උදාහරණයක්. අර ස්වාමීන් වහන්සේලා පිටුතුනි අපිත් ඉන්නේ ආරණ්‍යක සේනාසනේ. හැබැයි මට අපිට පේනවනේ අපිත් එක්ක ඉගෙන ගන්න, අපිත් එක්ක හැසිරෙන, අපිව ඇසුරු කරන සංඝ සමාජය ඇතුලේ සංඝ සමාජය කියලා කිව්වේ අර උතුම් ශාසනයට අරමුණු කළා නෙමෙයි වර්තමාන ස්වාමීන් වහන්සේලා. අතර මම පැහැදිලිවම දකින කතාවක් විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා ගාව තියෙන අමුතු ගුණ එක පේන්නේ මේක ඇතුලේම. මට කියන්න ඕනි උනේ මේ කතාව මං කිව්වේ පිළිවෙතේ ඉඳලා දුතාංග චෝරයෙක් වෙනවට වඩා සමහරකට සමාදන් නොවි ගුණ සහිත තුමෙක් බවට පත් වෙන්න කෙනෙක්ට පුළුවන්. ඒ නිසා කවදාවත් අපි ඒ ස්වාමීන් වහන්සේලාව දැකලා මොකක් හරි සිවුර හරියට ඒකාංශ කරලා නැද්ද? දෙවුර වහලා නැද්ද? හිස බාලා නැද්ද? රැවුල කපලා නැද්ද? ඒව බලලා කවදාවත් උන්වහන්සේලාම ඉන්නේ යන්නේ. දුතාංග සමාදන් වෙලා අරව සීල් තියනවා මේ සීල් තියනවා කියලා උන්වහන්සේලාම ඉන්නේ යන්නෙත් නැහැ. අවශ්‍යතාවය තේරුම්. ඊළඟට ගන්න නේසජ්ජිකංගය. නේසජ්ජිකංගය ගත්තාම කෙනෙක්ට පුළුවන් රෑ නොනිදා නැගිටලා භාවනා කරන්න. එතකොට මේ නේසජ්ජිකංගය කියන එක ගත්තාම සයනාසනම් පටික්කිප්පාමි නේසජ්ජිකංගං සමාදියාමි. මේ කියන්නේ නිදා ගන්න එක නැති කරනවා කියලා නෙමෙයි. මේ කියන්නේ හාන්සි වෙන ඉරියව්ව නවත්තනවා. එතකොට ඉඳගෙන නිදා ගන්න පුළුවන්. මම දැකලා තියෙනවා මේ යෝගාවචරයෝ නේසජ්ජිකංගය සමාදන් වෙලා ඉස්සර අපි සේනාසනවල ඉද්දී ඉඳගෙන නිදි. දැන් නේසජ්ජිකංගය සමාදන් වෙලා කරන්න කිව්වේ රැයටත් නොනිදා භාවනා කරන එක. එතකොට මේ නේසජ්ජිකංගය සමාදන් වෙන භික්ෂුවට පැය 5 කයක සමාධියක්, පැය 5 කයක විපස්සනාවක් කරන්න ඥාණය තියෙනවා. ඒකට දවල් වරුවල භාවනා කරලා උදේවරුවේ භාවනා කරලා මම අද රැය කෙලස් තවනවා කියන වීරියෙන් තමයි ඒක නිද ගන්න ඕනේ. එහෙම නැතුව නේසජ්ජිකංගං සමාදියාමි කියලා කණුවකට හේතු වෙලා කට කපලා නිදා ගන්න එක නෙමෙයි කරන්නේ. ඊට වඩා හොඳයි නිහත්තලාමි. කොට්ටෙකුයි මෙට්ටෙකුයි දාගෙන. ඒකම සැතපෙන. දැන් අර කිය අර බාගෙට නිදාගත්තාම පහුව දවුදේට භාවනා කරන්නත් බෑ නිදි කිර වැටෙනවා. මගේ යන්න පණ නැහැ නිදි කිර වැටෙනවා. ආයි පහුවදරයට මුකුත් කරගන්න. ඊට වඩා හොඳ නැද්ද? පැය 5ක 6ක හොඳ රෙස්ට් එකක් අරගෙන විවේකයක්. පැය 19ක් 20ක් ඉතුරු වෙනවා භාවනා කරන්න. ඒ 19 හොඳටම භාවනා කරනවා. අරක නැත්තම් රැත් නැහැ පහුවදත් නැහැ. නේසජ්ජිකංගේ සමාදන් වෙනවා නම් එහෙම සමාදන් වෙන්න ඕනේ. වීරිය තියෙන කෙනාට 아무තු නේසජ්ජිකංගයක් ඕනෙත් නැහැ. ඇයි? දැන් අපි සැතපෙනකොට උනත් රෑ 1යි 2යි 3යි නේසජ්ජිකංග 아무තුෙන් සමාදන් වෙලා නෙමෙයි. අපේ වැඩ ටික කරගන්න අපි නැගිටලා ඉන්නවා. ඒක වීරිය. විශේෂ වීරියක් වඩත හැකි නේසජ්ජිකංග ආදී සමාදන් වෙලා.
අර තමන්ගේ කෙලෙස් ධර්මයක් තමන්ව වඩිනවා නම් ඒ කෙලෙස් ධර්මෙ මට්ටු කරන්න නේසජ්ජිකන්ගේ සමාදන් වෙන්න පුළුවන්. දැන් අපේ මිනිස්සු කෙලින්ම බලන්නේ මේ අපෝ රැට නිදාගෙනත් නෑ. ඕ රැට නිදාගන්නේ උසාවින් ආංශ. එක වේලයි කන්නේ. ඕන්න අපේ අය බලන තැන. එක වේලයි කන්නේ. සප්පායි පමණ දැන ගැනීම ලෙඩෙක් ගාව තියෙනවා. ඒසට යෝගාවචරෙක් ගාව තියෙන්න ඕනේ. තමන් කරන දේ තරම දැනගෙන කිරීමක්. මේ බලන්න මේ බුද්ධ භාෂිතේ පින්වතුනි. පැහැදිලිද මං කියන්නේ? තමන්ගේ තරම දැන ගැනීම යෝගාවචරෙක් ගාව තියෙන්න ඕනේ. ඊළඟ කාරණා. යම්කිසි ලෙඩෙක් ඉන්නවද? බේසජ්ජං අප්පටිසේවි. බෙහෙත් ප්‍රතිසේවනය කරන්නේ නැති. කායික බෙහෙතක් යම්කිසි ලෙඩෙක් ප්‍රතිසේවනය කරද්දී ඒක කරන්නේ හොරාට. නිකන්දී මේක කාටද කින්ද මන්ද කියලා නේ. කාටද කින්ද මන්ද කියලා නේ. දැන් අපිට උනත් ඇත්තට මම මේ කියාගෙන ඉන්නේ. අපිට උනත් හිටපො ගමන් ওই කායික බෙහෙත් කියනේම අමතක වෙනවා අපේ. හැබැයි මේ කායික බෙහෙතයි කෙලස් තවන බෙහෙතයි දෙකක් කෙලස් තවන බෙහෙත කියන අමතක වුණොත් ඒක සසරටම. මේක නම් ඉතින් මේ පාර කයටනේ. ඒකත් තාම අපිට දරා ගන්න පුළුවන් නේ. ඒ නිසා අපිට වැඩි ගාණක් නෑ මේක. හැබැයි මම මේ කියන්නේ ඒක ධම්මවිජය සාහිණාහසලට කාටද කින්ද මන්ද කියලා දාලා නැහැ. යම් කිසි කෙනෙක් Tamanට ලැබෙන බෙහෙත් එක නිසියාකාරව ප්‍රතිසේවනය කරන්නේ නැත්තම් මම උදාහරණයක් කියන්නම්. අපි හිතමු කෙනෙක්ගේ ඇඟට දානවා මැහුම්. දාලා කිනු උදේයි හවසයි ගාන්න කියලා බෙතඩින් හරි මොනවා හරි දෙනවා. තාඩින් අපි දන්නවනේ දෙනවා කියලා. ඔන්න දැන් ගාන්න ඕනේ. ඕක ගෑවහම තුවාලේ වේලෙනවා. යම් කිසි කෙනෙක් ඕක නිසියාකාරව ප්‍රතිසේවනය කරන්නේ නැතුව ඉඳලා අර මැහුම් කැපුවොත් සමහර කෙනෙක් තුවාලේ ඈත් වෙනවා. එදාට සමහරුන්ගේ කීලොයිඩ්ස් එනවා. කීලොයිඩ්ස් මෙහෙම එන්නේ එළියට. ඒ වගේ මොකද වෙන්නේ? ඊට පස්සේ හිතනවා අපරාධේ බෙහෙත් ටික දාගන්න බැරි වුණානේ. දැම්ම නම් මෙහෙම වෙන්නේ නැහනේ. හැබැයි පස්සේ අඬලා වැඩක්. ලෙඩෙක් වුණාම බෙහෙත් ප්‍රතිසේවනය කරන්න. නැත්නම් යාට නැගිටින්න බෑ. සමහරව දෙනවා බෙහෙත් සමහර වෛද්‍යවරු දෙනවා තුවාල වලට බෙහෙත් දවස් 5ක් එක දිගට බොන්න. ඒතකොට දෙකක් තුනක් බොනකොට තුවාලේ අඩු වෙනවා වේදනාව. බෙහෙත් එක අමතක වෙනවා. ආපහු තුවාලේ වැඩි වුණාම සමහරකට මුල ඉඳන් දෙනවා ආයි බෙහෙත් බොන්න කියලා. මේ කියන්නේ මේක කවුරු කරත් මම කරත් ඔබ කරත් මේක ඉතින් ලෙඩා එයාට දුක් වෙන්න වෙනවමයි. කායිකක පසකින් තැබේවාකෝ. මානසිකව මේ හිත හදාගන්න ලැබෙන බෙහෙත් එක නිසි මාත්‍රාවට පරිහරණය කරේ නැත්තම්. උදාහරණයක් අපි දැන් කියනවා සුෂ්ක විපස්සනා භාවනාව කරද්දී පඨවි කොටස් 20 කල්පනා කරන්න. ආපෝ කොටස් 12 මේ ආකාරයෙන් කල්පනා. තේජෝ කොටස් මේ ආකාරයෙන් වායෝ කොටස් මේ ආකාරයෙන් කල්පනා කරන්නට කියලා කියනකොට ඒක ආකාරයෙන් කල්පනා කරන්නේ නැත්තම් නිසි මාත්‍රාවට බෙහෙත් ප්‍රතිසේවනය කරන්නේ ලෙඩේ හොඳ වෙයිද? හොඳ වෙන්නේ. ලෙඩේ හොඳ වෙන්නේ. ඒ නිසා යෝගාවචරයක් වුණාම තමන්ගේ බෙහෙත් එක නිසියාකාරව ප්‍රතිසේවනය කරන්න ඕනේ. ඒ බෙහෙත් එක මාත්‍රාව ඉක්මවන්නටත් හොඳ නැහැ. සප්පායේ පමණ දැනගන්න හොඳත් නැහැ. නිසි මාත්‍රාවට කර්මස්ථානාචාර්යවරයා වෘත වෛද්‍යවරයා දෙන බෙහෙත් එක ප්‍රතිසේවනය කිරීම කරන්න ඕනේ. නැත්නම් ලෙඩාව නැකිටව ගන්න අමාරුයි. ඊට පස්සේ අපි යන් ඊළඟට තමන්ගේ ඇති ආබාධය වෛද්‍යවරයාට යථාකාරයෙන් නොකියයි. අන්න ලෙඩා ඩොක්ටර්ට ලෙඩේ හැංගුවොත් ලෙඩාටම තමයි අසාධාරණ. පැහැදිලිද? ලෙඩෙක් වුණාම තමන්ගේ කසන තැන්, රිදෙන තැන්, වේදනා තියෙන තැන් ඔක්කොම ඩොක්ටර්ට කියන්න. මෙන්න මේ හැමතැනම කියන්න හොඳ නැහැ. තමන්ට බේත් දෙන වෛද්‍යවරයාට බොරු කරන්න හොඳ නැහැ. මේ සංකූලතා තියෙනවා මේ ඇලර්ජික්ස් තියෙනවා අපිට. මම මේ බේත් එක්ක ගන්නවා සමහරු හොඳටම බොනවා. ඩොක්ටර් කියනවා බොන්නේ නැහැ කියලා. ඉතින් මේවා පස්සේ කරදර. සමහරුන්ට කැන්සර් නැත්නම් පිළිකා එන්න බලපාපු හේතු තියෙනවා. වෛද්‍යවරයාට ඇත්ත කියන්නේ. දැන් මේ කාලේ බලන්න මේ කොවිඩ් එක ඇත්ත කියන්නේ නැහැ නේ. හොඳලා බොරුමයි කියන්නේ. හොරාට පාටි දානවා, අරවා කරනවා, මේවා කරනවා. ඇයි? ලෙඩා ඩොක්ටර් ඇත්ත කියන්නේ. හරිනේ ඩොක්ටර් අසනීප වෙලා වගේ. මේක වැඩියෙන්ම මම මේ කියන්නේ. කායික පැත්තට දැන් ඔයගලන්ට තේරෙනවා ලෙඩෙක් වුණාම ඇත්ත කියන්න ඕන. කහිනකොට මෙහෙම වෙනවා අර වෙන ලැජ්ජ වෙන්නේ නැතුව කියන්න ඕන.
ඒ වගේ මොකද මේ ડોක්ටර් කියන්නේ බේත් දෙන්නම ඉන්න කෙනෙක් මිසක් ඔබට hina වෙන්න ආපු කෙනෙක් නෙමෙයි. සර් ડોක්ටර් බේත් දෙනවා මිසක් ඔබට hina වෙන්නේ නැහැ කවදා. ඒ වගේ පින්වතුන්ලා කර්මස්ථානීය ලබා දෙද්දි මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් යෝගාවචරය කර්මස්ථානීය ලබා දෙන්නේ වැඩිමෙන් නෙමෙයි. වැඩිමෙන් නෙමෙයි. ගොඩක් යෝගාවචරය කර්මස්ථානීය ලබා දෙන්න යන්නේ උඩ පැනලා තමන් දන්නවා කියලා පෙන්නන. ඒක දැනුම. අපිට තේරෙනවනේ දැනුම මොකක්ද අවබෝධය මොකක්ද කියලා. මිනිහෙක්ගේ සුතමේ ඥානයයි ප්‍රත්‍යක්ෂ ඥානයයි දෙක වෙන් කරගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒක ඔයගලන්ට කියන්නේ නෑ. අපි ගාව තියෙන එක. ගුරු මුස්තිය. ගුරු මුස්තියක් නෙමෙයි ඒක භාවනා කරලාම ඉගෙන ගන්න ඕනි තැනක්. කටින් කියන්න පුළුවන් වචනයක් නෙමෙයි. ඒක වචනකින් කියන්න පුළුවන් හන්දියක් නෙමෙයි. ඒක වචනෙන් කියන්න පුළුවන් හන්දියක් නෙමෙයි. ඒක තමන් භාවනා කිරීමෙන් දත යුතු ප්‍රත්‍යක්ෂ. අන්න එතකොට තේරෙනවා අපේ සුතමේ වශයෙන් තිබෙ කොයි ඥානයක්ද? ප්‍රත්‍යක්ෂමේ වශයෙන් තියෙන කවර ආකාරයේ ඥානයක්. අන්න එතකොට තේරෙනවා යෝගාවචරයා කියන්නේ භාවනා කරලාද නැද්ද කියලා. මොකද කර්මස්ථානාචාර්යවරයෙක් දන්නවා තමන් භාවනා කරලා ඉන්නේ. මගේ භාවනාවත් එක්ක එදිනෙදා ජීවිතේ වෙනස් වෙන්නේ කොහොමද කියන කර්මස්ථානාචාර්යවරයෙක් දන්නවා. එතකොට තමන්ට කර්මස්ථාන දෙන යෝගාවචරයේ ජීවිතය දිහා බලන් ඉද්දි උන්වහන්සේලා නාම රූප ගැන අරක ගැන මේක ගැන අනිච්ච ගැන දුක්ඛ ගැන අනාත්ම ගැන කියන එළියට ආවම මෙලෝ සසරක් මතක නැත්. එතකොට යෝගාවචරයාගේ කර්මස්ථානාචාර්යවරයා දන්නවා මේක මේ කියපු ඒවා ටික ඔක්කොම කියලා තියෙන්නේ මනෝ විකාරයක් කල්පනා කරලා මිසක් භාවනාවක් වැඩිලා නෙමෙයි. තමන්ගේ හදවත තුල භාවයේ තබ්බේසු ධම්මේසු වැඩි යුතු දේවල්, භාවිත කළ යුතු දේවල්, වර්ධනය කරගත යුතු දේවල් වඩන්න එපේ. මෛත්‍රිය වැඩෙනකොට ඒක පේනවා. කරුණාව වැඩෙනකොට ඒක පේනවා. මෙත්තා, මුදිතා, උපේක්ඛා මේවා වැඩෙනකොට පේනවා. අසුභය වැඩෙනකොට පේනවා. අට්ඨික සංඥාව වැඩෙනකොට දැනෙනවා. විපස්සනා වඩන යෝගාවචරයේ කල්කිරියාව දැනෙනවා. නොවැඩ නැහැ දැනෙන්නේ. එනිසා තමන්ගේ ඇති සැටිය බොරු කියන්නේ නැතුව අන්න ඒක තමයි වඩා වෙන්නේ. බොරු කිව්වොත් මොකද වෙන්නේ මේ? මුසාවාදය කියන එක ඊටාම අන්තරායක ධර්මයක්. ඊටාම අන්තරායක. එනිසා බොරු නොකිය සත්‍ය කියන්න ඕනේ කර්මස්ථාන මෙහෙමයි. මම භාවනා කළා මට වැඩුන්නේ නැහැ. සමහරු නිමිත්ත පේනවද? ඕ චූට්ටක් පේනවා යනවා. බොරු. අපිට තේරෙනවා කියන්නේ බොරු කියලා. සමහරු මේ කොටස් භාවනා කරාද? ඔව් 20ක් භාවනා කරා. ඒතකම් කළා තියෙන්නේ 15 ඉතුරු 5ක් කරන්න හිතාගෙන තමයි කියලා තියෙන්නේ. යන්නේ අර 15 20ක් කරාගොත් හොඳ නෑනේ පිටුදිනේ අපි දන්නවනේ හැරෙනකොට. අපි දන්නව හැරෙනකොට මේ හැරෙන්නේ භාවනා කරලාද කරන්නේ නැතුවද කියලා. පඨවි කොටස් 20 කල්පනා කරාම එන්න ඕනි මට්ටමක්. ආපෝ කොටස් කල්පනා කරාම එන්න ඕනි මට්ටමක් තියෙනවා. තේජෝ කොටස් කල්පනා කරාම එන්න ඕනි මට්ටමක් තියෙනවා. වායෝ කොටස් කල්පනා කරාම එන්න ඕනි මට්ටමක් තියෙනවා. ඒ මට්ටම ගන්න යෝගාවචරයක් දඟලන්න ඕනේ. පින්වතුනි. එනිසා මතක තියාගන්න තමන්ගේ වෛද්‍යවරයාට කර්මස්ථානාචාර්යවරයාට බොරු කියන්න එපා. සත්‍යෙන් සත්‍ය ගලපලා සත්‍යම කියන්න ඕනේ. මේක තමයි ඊළඟ කාරණා. පස්වෙනි අවසානයේ දැන් මම කියකෝද පහක් කිව්වා. එකක් අසප්පායකාරී හොතිනි. නුසුදුසු දේවල් ගන්න හොඳයි. අනිත් එක සප්පාය ප්‍රමාණය දැනගන්න. හොඳ දේවල් හිතකර දේවල් වල ප්‍රමාණය දැනගන්න. ඊළඟ එක බෙහෙත් පටිසේවනි, බේසජ්ජෝ පටිසේවනි. බෙහෙත් පටිසේවනි කර. හතරවෙනි එක කර්මස්ථානාචාර්යවරයාට ඇතිසැටිය කියන්න ඕනේ. ඇතිසැටිය කියන්න ඕනේ. බොරු කියන්න හොඳ නැහැ. ඊළඟ පස්වෙනි එක හරිම වැදගත්. ලෙඩෙක් වුණාම තමන්ගේ කායික වේදනාවන් දරා ගන්න ඕනේ. ඒක තාම වැදගත්. ලෙඩෙක් වුණාම කායික වේදනා දරන්න ඕනේ. එහෙම නැති ලෙඩාට උපස්ථාන කරන්න අමාරුයි. ඊතනකු ඉන්ජෙක්ෂන් එකක් ගහන්න තියෙනවා. මුන්දල කෑ ගහනවා නම් බුදු අම්බෝ ගහන්න එපෝ මෙන්න මරන්න එනවෝ කියලා. දැන් සමහරුන්ට ඉන්ජෙක්ෂන් එකක් ගන්න හරකෙක් දක්වනවා වගේ දක්කයි යන්න ඕනේ. ඔව් ඇත්තමයි. ලොකු හාමුදුරුවෝ බලේ පාවිච්චි කළා තමයි සමහර කෙනාට ඉන්ජෙක්ෂන් එක ගස්සවන්නේ. ඇයි? එහෙම බෑ. දැන් අපි හිතමුකෝ කාගේ සීනි චෙක් කරනවා. හිතෝ ගාන් චෙක් කරන්න ඕනි පිංගුතුනි මේ සයින්හසලා පවුනේ. අහිංසකයෝ කැලේට වෙලා ඉන්න. අර මේ චූටි කාට් එකෙන් පොඩි හිලක් හදන්නේ. මේ අපේ ඇඟවල හිල් වෙලා තියෙන හැටියට. අද නම් පොඩ්ඩක් ෆාස්ටිං ඉන්න රෑ 10 ඉඳන් කොහමනේ? අනේ කියලා රෑ තිස්සේ මැසේජ් දානවා. ඇයි මේ? ලෙඩෙක් වුණාම එයා හොඳ වෙන්න ඕන නම්
වේදනාව ඉවසන්න ඕනේ. ඒ ඉන්ජෙක්ෂන් එකක් වදිනකොට අසනීපයක් වෙලා බෙහෙතක් දෙනකොට ඒවා මවල පෙන්නන නෙමෙයි මෙච්චරක් බෙහෙත් බොනවා අය අරකය මේකය මෙහෙම කියලා. ඒවා මහා කෝලම්. ඒවා නිකන් ඒවා දන්න මිනිස්සුන්ට කෝල. අර එළියට නම් හොඳයි අයියෝ ඔච්චර බෙහෙත් බොනවද බලන්නකෝ මට බොන්න තියෙනවා නම් හොඳයි. ඒවා එළියට හොඳ. මේට හොඳ නැහැ. මම කියන්නේ මේ ආරණ්‍යට නෙමෙයි බුද්ධ ශාසනය ඇතුළට හොඳ නැහැ. බුද්ධ ශාසනයට ඒවා හොඳ නැහැ. ලෙඩෙක් වුණාම තමන්ගේ දැන් පිංගුතුනි හිතන්න මගේ ඔළුවට ගහලා තියෙන මැහුමක් කපනවා. මං ඕකට කෑ ගහලා වැඩක් නැහැ නේ මට රිදෙනවනේ කොහොමද? කරන්න ඕනි ඉවස ගන්න එකනේ. හරිද? අතක් හරි මිටි මොලෝගෙන රිදෙනවා කායික වේදනාව කාටද නැද්ද? කට්ටක් යන්නත් රිදෙන කී මැහුමක් ගලවද්දි රිදෙන්නේ. හැබැයි සිහියෙන් වේදනානුපස්සනාව වඩාගෙන වේදනාවේ නිච්ච අනිච්ච භාවයන් කල්පනා කරගෙන ඇති වෙන සෑම වේදනාවක්ම තත්ත්‍ර ස්ථානවල ඒ ස්ථානවල නැති වෙන ආකාරය කල්පනා කරමින් ඉන්න පුළුවන් නම් ඒකත් භාවනාවක් තමයි. ඒ දුක් වේදනාවම ආදේශ කරාම සැප වේදනාවට මනසින් ඒ වෙලාවේ යනවා වෙනම තැනකට. මේ දුක් වේදනාව ඇති වෙවි නැති වෙන්නේ යම් ආකාරයකද? මේ ලෝකේ තියෙන යම් කිසි සැප වේදනාවක් කොයි ආකාරයකින් කවර ආකාරයකින් ලැබුවත් ලබන මොහොතේ ඇති වෙලා ඊට පස්සේ නැති වෙලා යනවා. ඒක කාම දැවිල්ල. ඒක පරිදාහය. ඒක වෙහෙසක් ඒක පීඩාව. බලන්න කොයිද නවතින්නේ කියලා. එහෙමයි යෝගාවචරය. එහෙම නැතුව බුදු වම්බෝ ගාගෙන ඉන්නේ නේ. වේදනාව ඉවසන්න ඕනේ. මේ කායික පැත්තකේ මානසික පැත්ත කියන්නම්කෝ. ශාසනය ඇතුළේ විඳින්න වෙන සමහර දේවල්. අම්මා මතක් වෙනවා කියලා අඬන්න. තාත්තා මතක් වෙනවා කියලා අඬන්න. කාලයක් ඉඳලා අම්මා මතක් වෙනවා කියලා කියන්න. ඒවා මේ ශාසනයේ බෑ. ඒවා ඉවසන්න ඕනේ. අපිටත් අම්මලා මතක් වෙනවා. අපිටත් සහෝදර සහෝදරියෝ මතක් වෙනවා. අපිත් කැමති ගිල්ල කතා බහ කරලා ඉඳලා එන්න. සහෝදරියෝනි කොච්චර වුණත් පොඩි කාලේ ඉඳන් එකට කවලා පොවලා ඇඳුම් ටික මැදලා අපේ අක්කලා එහෙමයි අපිට කරේ. අපි ඉස්කෝලේ යනකොට අපේ ඇඳුම් ටික මදිනවා. අක්කා ඇඳුම් ඇඳගන්න ඉස්සලා අපිට ඇඳුම් අඳිනවා. අක්කා මේසක දාගන්න කලින් අපිට මේසක දාලා දීලා තියෙනවා. බැන හැරි අපේ සපත්තුව පිහදාලා තියෙනවා. මාව ඉස්කෝලේ බස් එකට දාලා තමයි අක්කා බස් එකට නගින්නේ සමහරක් වෙලාවට. අක්කලා ඉස්කෝලේ යන්නේ නැතුව අපි ඉස්කෝලේ එක්කන් ගිහිල්ලා තියෙනවා. අපිත් කැමති මේ කෙලෙ ගුණේ දක්වන්න ගිහිල්ලා ඉන්න. හැබැයි ශාසනය තුලේ හුරතලේ නේ. එයා අම්මා මතක් වෙනවා, අක්කා මතක් වෙනවා, තාත්තා මතක් වෙනවා. ඒවා කතන්දර මේක. එක එකක්. දෙක Tamanට දැනෙන අඩුපාඩු. මේ ශාසනය ඇතුලේ පරිපූර්ණ නෑ මමත්. සමහරක් වෙලාවට අපිත් සිවුරක් කිරුණා මේ ඉරිච්ච සිවුරම මහලා පාවිච්චි කරනවා. සමහරක් වෙලාවට අපෙත් ලයිට් පිච්චෙනවා කුටිවල. දාගන්න එක පාටම ගබඩාවේ ලයිට් එකක් නැති වුණොත් එහෙම අපි ඉන්නවා ටික දවසක්. සමහරක් වෙලාවට ෆෑන් එක පිච්චිලා දාඩිය දාන වෙලාවල් තියෙනවා. සමහරකට දොරවල් වැහෙන්නේ නැහැ. සමහරකට තියාගෙන ලියන්න මේසයක් නැහැ. අපිටත් ඒ අඩුපාඩුව දැනෙනවා. හැබැයි මම මේ උපමාවක් කියන්නේ. අපි හිටියේ සේනාසන වල එහෙම තිබ්බ ඕන තරම්. හැබැයි අපි කවදා සමහරක් වෙලාවට ඉදල් නැහැ. මුළු ඉදලටම තියෙන ඉරුට 10ක් විතර. ඒකෙන් තමයි මුළු පාරවල් ඔක්කොම අතු ගන්න. අඩුපාඩු දරා ගන්න. වේදනාව දරන ලෙඩා වගේ Tamanට තියෙන අපහසුතාව දරන්න. හැබැයි සේනාසන පද්ධතියක මෙහෙම අඩුපාඩු දරන්න කියන්නේ හංගන්නත් නෙමෙයි. දැන් වේදනාව අර කලින් එකක් කිව්වේ Tamanගේ තියෙන අඩුපාඩුව කියන්න ඕන. කිව්වට දරන්න. ඒ කියන්නේ ළමන්ට තියෙන කුෂ්ඨ රෝගය. ඕකට ඇඟට පවුඩර් එකක් දාන්න. එතකොට ඒක නොකිය ඉඳීම අඥානක. හොඳ කරන්න බැරි ලෙඩේ. කියන්නේ ලොකු සාංශාංශ මට මේ වගේ අවශ්‍යතාවයක් තියෙනවා. ලොකු සාංශයට අපහසුාවක් නැති වෙලාවක පුළුවන්කමක් තිබුණොත් කොයින් හරි ලැබුණොත් ගෙනල්ලා. එතකොට ඒ ගුරුවරයාගේ වගකීමක් නේ. ලෙඩටපත් වෙච්ච තමන්ගේ ශිෂ්‍යයාව දිවිහිමියෙන් ඒ ලෙඩින් ගලවා ගන්නකම් ගුරුවරයා උපස්ථාන කරන්න. ආයක මේ ගෙදරින් හැදිච්ච ඒවා අරෙන් මෙහෙන් කතන්දර ඒව නැහැ. දිවිහිමියෙන් ආචාර්ය උපජ්ජාය වත උපස්ථාන කරා. ඒක ගුරුවරයාට වතක්. නකරුවොත් ඇවතක්. හරි. ශිෂ්‍යවත් කරනවාද කියන කතාව වෙනකට ගුරුවරයාවත් කරනවා. එතකොට කිව යුත්තේ කියන්න ඕනේ. හැබැයි යම් කිසි වෙලාවක ගුරුවරයාට ඒක හොයලා දෙන්න බැරි වුණොත් අනේ පවුඩර් එක ලැබුණේ නැද්ද කියාගෙන අර අඬන જાතිය බබාල වෙන්න ඕන. අන්නේ දරා ගැනීම දරා ගන්න ඕනේ. මේ පහ හරිම වැදගත්. ඔබට තේරෙන්නේ නැති ඔබ කවදා හරි දවසක මහාන වුණොත් ඔබ කවදා හරි දවසක සිල්මෑණි කෙනෙක්
ඔබ කවදා හරි දවසක බ්‍රහ්මචාරීව සීලයක් රකින්න කෙනෙක් බවට පත් වෙලා සේනාසනයකට ගියොත් මේ දේශනාව අහලා යන්න. මේක හරියම වැදගත්. මේ වගේ යුක්ත භික්ෂුව තමන්ගේ මාර්ගයේ ප්‍රතිපාදිනික තමන්ගේ ලෙඩේ හොඳ කරගන්න. අර කර්ම ශක්තියෙන් නැවත නැවත ඉපදිපදී යන සංසාරේ කෙටි කරගන්න. පැහැදිලිද? ඒ බව මතක් කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරන කාල වේලාව ඉක්මලා ගිහිල්ලා තියෙන නිසා ඔබ සියලු දෙනාට මේ සසර රෝගයෙන් ගැරවෙන්න යහපත් ලෙඩෙක් ඔළුව තියෙන ලෙඩෙක් බවට පත් වෙන්න ඔක්කොටම කලින් ඔළුව තියෙන ලෙඩෙක් බවට පත් වෙලා දෙන බෙහෙත් ටික හරියට බීලා මේ ගෝරතර සසරෙන් මිදලා යන්න මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි සියලු දෙනෙක්ටම ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ විකාශය කිරීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. මීගොඩ වැලිසහේනවත්ත පදිංචිව සිට මීට මාස 3කට පෙර මිය ගිය S.A. වීරසිංහ පෙරේරා නැත්නම් ධර්මී මහත්මයා එගේ භාර්යාව ඇතුළු පවුලේ සියලු දෙනා කියලා දක්වලා තියෙනවා. මීට තමසකට පෙර නම් 2021 5 17 වෙනි දින මිය පරලව යන්නට යෙදුණු S.A. වීරසිංහ පෙරේරා තමන්ගේ ස්වාමියාට ඥාතියාට තාත්තාට සහෝදරයාට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරන බවට සිහිපත් කරලා තියෙනවා. භව ගමන කෙටි කර ගැනීම සඳහා පින් අනුමෝදන් කිරීමත් COVID-19 වසංගතය පැතිර යන මෙවන් අවධියක සියලු සත්වනට ශාස්ත්‍රුන් වහන්සේ පෙන්වා වදාළ උතුම් සද්ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් සියලු සිත් අකුසලයන්ගෙන් මිදේවා කුසල සිත් පහළ වේවා සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පින්කම සිද්ධ කරන්නේ මේ පින්තුන් විසින්. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි අපි ප්‍රාර්ථනා කරමු නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා. පින්වත් තාත්තා ඇතුළු නමින් මියගිය සංසාරගතව ළඟ ඉඳලා මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා. පාරමී ශක්තියක් වේවා පාරමී දම්පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයෙන් කටයුතු කරපු පින්තුන්ට ප්‍රාර්ථනා කරනවා පතන බෝධියකින් උතුම් නිවනින් නිවිල යන්නට සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු දේශනාව අවසන් කරන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.